समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ භික්ඛවේ ඉද්ධිපාදා භාවිතා බහුලී කතා අපාරා පාරං ගමනාය සංවත්තන්ති කතමේ චත්තාරෝ ඉද භික්ඛවේ භික්ඛු ඡන්ද සමාධි පධාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති විරිය ඉද්ධිපාදං භාවේති චිත්ත ඉද්ධිපාදං භාවේති විමංශා ඉද්ධිපාදං භාවේති ශ්‍රද්ධාවන්ත පින්වත්නි ප්‍රඥානාලිකාව ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ නුගේගොඩ උඩහමුල්ල අංක 58 නිවසේ පදිංචි ඒ.ඩී. හේමලතා ප්‍රියංගනී මහත්මිය දූ දරුවන් එවාගේ මුණුබුණු මිනිබිරියන් ඇතුළු පවුලේ ඥාති පිරිස විසින් අරමුණ හැටියට තබා ගත්තේ 2014 ඔක්තෝබර් 30 වන දින එනම් වසර 7කට ඉහතදී පරලොව සපත්වන්ට යෙදුණු යූ.ඩී. රංජිත් ස්වාමි පුරුෂයාණන්ටත් දෙපාර්ශවයෙන් පරලොව සපත් දෙමව්පියන්ටත් පරම්පරාගත සියලු ඥාතීන්ටත් ධර්ම දේශනාමය පුණ්‍ය කුසල් උතුම් නිර්වාණ සුවය පිණිසම හේතු වාසනා වේවා. එවාගේම සුජීවත්ව වාසය කරන පවුලේ දූ දරු මුණුබුණු මිනිබිරියන් ඇතුළු සියලු ඥාතීන්ටත් ධර්ම දේශනා සිද්ධ කරන ගෞරවනීය ස්වාමින් වහන්සේටත් අනිකුත් මහා සංඝ රත්නයටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මේ වසංගත බිය දුරු වී ලෝවැසි සියලු දෙනාටම නිරෝගී සම්පන්නිය ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන ධර්ම දානමේ පින්කම. පින්වත්නි, අද ධර්ම දේශනාවෙහි මාතෘකා වශයෙන් තබා ගත්තේ සංයුත්ත නිකායේ 5 වෙනි කොටසේ ඉද්ධිපාද සංයුත්තේ චාපාල වග්ගයට අයිති අපාර සූත්‍ර දේශනාව. මේ අපාර සූත්‍රයේදී කියන්නේ සතර ඉද්ධිපාද පිළිබඳවයි. භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාළ දේශනාවක්. පින්වත්නි, සතර ඉද්ධිපාද වඩපු කෙනෙකුට තමන්ගේ හිත තමන්ට ඕන ආකාරයකට පාලනය කරගන්න පුළුවන්කම තිබෙනවා. සතර ඉද්ධිපාද තමයි ඡන්ද, චිත්ත, විරිය, විමර්ශ. ඡන්ද කියලා කියන්නේ පින්නතුනි කැමැත්ත. චිත්ත කියලා කියන්නේ සිත. විරිය කියලා කියන්නේ කායික මානසික වීරියට. විමර්ශා කියලා කියන්නේ පින්නතුනි බුද්ධියට. යමක් කරන්න ඡන්ද කැමැත්ත තියෙන්න ඕනේ.
කැමැත්ත තිබුණට මදි චිත්ත සිතක් තියෙන්න ඕනේ. හිතක් තිබුණට මදි කායික මානසික වීරියක් තියෙන්න ඕනේ. හයිය තිබුණට මදි ඒ හයිය පාවිච්චි කරන්නේ කුසලයටද අකුසලයටද කියලා තේරුම් ගන්න පින්නතුනි බුද්ධියක් තියෙන්න ඕනේ. දැන් සතෙක් මරන්නත් පින්නතුනි වීරය කරන්න ඕනේ. නමුත් ඒ වීරය පාවිච්චි කරන්නේ කුසලයේ සඳහා නෙවෙයි. අමාරුවෙන් හරි අපහසුවෙන් හරි බාධක මැද හරි සිල් ගන්නට යන්න ඕනේ කියලා ගන්න වීරය අන්න පින්නතුනි ඒ කුසලයේ සඳහා ගන්න වීරයක්. එතකොට පින්නතුන් දන්නවා සතර ඉද්ධිපාද වැඩුවහම අපි මුලින් කිව්වාගේ තමන්ගේ හිත තමන්ට ඕන ආකාරයට පාලනය කරන්න පුළුවන්. ඔය බුද්ධ කාලේ මිගාර මාතු ප්‍රාසාදේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දවසක පින්නතුනි මිගාර මාතු ප්‍රාසාදේ වැඩ හිටිය ස්වාමින් වහන්සේලා මහා හරියට ගෝසාවක්. ඒ කියන්නේ කතාව පින්නතුනි වැඩි. බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට කතා කළා කියනවා බලන්න මොග්ගල්ලාන මේ භික්ෂූන්ගේ කතාව මහා පුදුමාකාර සද්දයිනේ. එතකොට මුගලන් මහරහතන් වහන්සේ දැනගත්තා බුදුරජාණන් වහන්සේ මට මේ යම්කිසි ඉඟියක්, ඒ කියන්නේ ඉඟියක් කියලා කියන්නේ මේ භික්ෂූන්ගේ කතාව නවත්තන්නයි බුදුහාමුදුරුවෝ මට මේ කියන්නේ. පින්නතුනි මේ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ කරපු දේ තමයි තමන්ගේ මාපට ඇඟිල්ලෙන් මිගාර මාතු ප්‍රාසාදෙ පින්නතුනි කම්පා කළා. ඇතුළේ හිටිය භික්ෂුන් වහන්සේලා කල්පනා කරනවා මෙච්චර හොඳ අඩිතාලමක් දාලා තියෙද්දී මේ මිගාර මාතු ප්‍රාසාදේ ඇයි මේ හිල වෙන්නේ? පස්සේ භික්ෂුන් වහන්සේලා දැනගත්ත මේක වෙන කාගේවත් වැඩක් නෙවෙයි මුගලන් මහරහතන් වහන්සේගේ වැඩක්. ඒ නිසා උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා අහනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට එච්චර හරියක් කරන්න පුළුවන්ද? භාගතුන් වහන්සේ වදාළ මහණෙනි මොග්ගල්ලාන කියලා කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙවෙයි. ඒ මොග්ගල්ලාන සතර ඉද්ධිපාද මනාව දියුණු කළා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඉද්ධිමතුන් අතරින් පින්නතුනි අග්‍රස්ථානයේ පවා උන්වහන්සේ ලබා ගත්තා. අන්න බලන්නකෝ ඒ සතර ඉද්ධිපාද වඩපු කෙනෙකුට තමන්ගේ හිත තමන්ට ඕන ආකාරයට පාලනය කරන්න පුළුවන්. දැන් අපේ පින්නතුන් දන්නවා අපි වැඩ කරන්නේ පින්නතුනි හිතට ඕන විදියට. ඒ කියන්නේ හිත ඉල්ලන්නේ මොනවද? අපි අනිවාර්යෙන් පින්නතුනි අරගෙන දෙනවා. හිතත් දන්නවා මම ඉල්ලන්නේ මොකද්ද? මේ මිනිස්සයා මට මේක අනිවාර්යෙන් අරගෙන දෙනවා. නමුත් තේරුම් ගන්නට ඕනේ පින්නතුනි හිතට ඕන විදියට කවදාවත් හිත ඉල්ලන දේ දෙන්න යන්න එපා. හිත ඉල්ලන්නේම ඇත්තටම බැලුවොත් රාගයේ සහිත දේවල්නේ. ඒක තමයි මේ සාංශාරික වශයෙන් මේ හිත පින්නතුනි අපි ඒ පුරුදු කරලා තියෙන ඒ පැත්තට. ඒ පැත්තට කියන්නේ මේ රාගයේ පැත්තට පුරුදු කරලා තියෙන නිසා ඒ රාගයේ සහිත දේවල් පින්නතුනි හොයන්නේ. ඊට පස්සේ පින්නතුන්ට මතක ඇති මේ ශාසනයේ භික්ෂුණීන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ ලැබුවේ ඉද්ධිමතුන් අතරින් කවුද? මේ උප්පලවන්නා මහරහත් තෙරණිය. දැන් භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් ගත්තාම මුගලන් මහරහතන් වහන්සේ, නමුත් පින්නතුනි භික්ෂුණීන් වහන්සේලාගේ පැත්තෙන් ගත්තාම උප්පලවන්නා. උප්පලවන්නා කියන්නේ මේ ශාසනයේ හිටපු ලස්සනම පින්නතුනි භික්ෂුණියයි. පින්නතුන්ට මතකයි ඇයි බොහොම ලස්සන නිසා ගිහි කාලේ ඒව සරණ පාවා ගන්න බොහෝ පිරිසක් පින්නතුනි මහන්සි වුණා. රජවරු, සිටුවරු, ඇමතිවරු සෑහෙන පිරිසක් පින්නතුනි ආවා. හැබැයි දවසක් තාත්තා උප්පලවන්නගෙන් අහන උප්පලවන්නාවනි කැමතිද පැවිදි වෙන්න? කැමතිද පැවිදි වෙන්න? කැමතියි කිව්වා. අනේ පින්නතුනි උප්පලවන්නා පැවිදි වුණා, උප්පලවන්නා රහත් වුණා. දැන් ඉතින් පැවිදි ජීවිතයක් ගත කරන කෙනෙක් එක්ක මොන කාම සම්පත්තියක්ද කියලා රජවරු සිටවරු සියලු දෙනාම උප්පලවන්නා කරේ තිබුණු සෙනෙහස පින්නතුනේ අතහැරියා. නමුත් උප්පලවන්නා ගිහි කාලේ උප්පලවන්නාගේ මාම කෙනෙක්ගේ පුතෙක් හිටිය නන්ද කියලා තරුණයෙක්. මේ නන්ද කියන තරුණයා උප්පලවන්නා කරේ තිබුණු සෙනෙහස අතහැරියේ නැහැ පැවිදි වුණත්. ඔහු කරපු දේ තමයි උප්පලවන්නා යන එන මගතොට සෑම දෙයක් පින්නතුනි හොඳට විපරමින් බලාගෙන හිටියා.
අනේ පින්නතුනි දවසක් උප්පලවන්නා පිණ්ඩපාතේ වැඩම කළා ගිනි දවල් කුටියට ආවා. ඒ පිණ්ඩපාතේ වැඩිය වෙලාවේ මේ තරුණයා කරපු දේ තමයි නන්ද කියන තරුණයා මේ උප්පලවන්නා සැතපෙන ඇඳේ පින්නතුනි ඇඳයට රිංගුවා. දැන් උප්පලවන්නා පිණ්ඩපාතේ කරගෙන ආව කුටියට. දැන් අපි කවුරුත් පින්නතුන් දන්නවනේ එළියේ අවුවේ ඉඳලා එකපාරට අඳුරකට නැත්තම් කාමරයකට ආවම ඇස් දෙක නිලංකාර වෙනවනේ. උප්පලවන්නාටත් එදා ඒ වෙලාව ඒ ටික වුණා. ඒ නිසා උප්පලවන්න පිණ්ඩපාතේ වැඩම කළ මහන්ස නිසා පින්නතුනි උප්පලවන්න ඇඳේ වැතුරුණා. නන්ද කියන තරුණයා ඇඳයට මොහු කරපු දේ තමයි උප්පලවන්නා පින්නතුනි දූෂණය කළා. දැන් මේ කියන්නේ උප්පලවන්නාට එහෙම දෙයක් වුණා කියලා, එහෙම දෙයක් කළා කියලා උප්පලවන්නාට රාගය උපදවන්න පුළුවන්ද? බෑ. ඇයි? උප්පලවන්නා පින්නතුනි රාගය කියන එක ප්‍රහාණයටපත් කරලා තියෙන්නේ. එහෙම දෙයක් වුණා කියලා උප්පලවන් රාගය උපදවන්නට බෑ පින්නතුනි. මොකද ඇය අනිත් එක තමන්ගේ හිත තමන්ට ඕන ආකාරයට පින්නතුනි පාලනය කරගෙන තියාගෙන ඉන්නවා. මෙන්න මේ පරණ කතන්දරයත් මතක් කරලා දවසක් උප්පලවන්නා කැලෑවින්නකොට මාරයා ඇවිල්ලා දවසක් උප්පලවන්නගෙන් අහනවා උප්පලවන්නාවිනි මේ කැලෑවේ තනියෙන් ඉන්න සල්ලාලයන්ට බය නැද්ද කියලා ඇහුවා. නුඹ වැනි ලස්සන ස්ත්‍රියකට මේ කැලෑවේ තනියෙන් ඉන්න සල්ලාලයන්ට බය නැද්ද කියලා ඇහුවා. උප්පලවන්නා කියනවා චිත්තස්මින් වසී භූතාමි ඉද්ධිපාදා සුභාවිතා සබ්බ බන්ධන මුත්තාමි නතං බායාමියාවසෝ ඒසා අන්තර දායාමි කුච්චින් වා පවිසාමිතේ පකුමන්තරේ කායම්පි තිට්ඨං තින් මං නදක්කසේ. මාරේ මතක තියාගන්න ඒසා අන්තර දායාමි මට මෙහි අතුරුදහන් වෙන්නත් පුළුවන් ඕනනම්. කුච්චින් වා පවිසාමිතේ මට නුඹේ කුසට ඇතුළු වෙන්න උනත් පුළුවන්. පකුමන්තරි කායම්පි තිට්ඨං තින් මං නදක්කසේ මට නුඹේ ඇහිබැමි අතර නුඹට නොපෙනෙන සක්මන් කරන්නත් පුළුවන් කෝන්නම්. නුඹේ ඇහිබැමි අතර නුඹට නොපෙනෙන සක්මන් කරන්නත් පුළුවන්. ඇයි චිත්තස්මින් වසී භූතාමි මං වැඩ කරන්නේ හිතට ඕන විදිහට නෙවෙයි. චිත්තස්මින් වසී භූතාමි ඉද්ධිපාදා ස්වභාවිතා මං ඉද්ධිපාද ධර්මයන් හොඳට දිනු කළා තියෙනවා. සබ්බ බන්ධන මුත්තා මං සීල බැමි වලින් දැන් මිදලා ඉන්නේ. නතං බායාමි ආවසෝ මාරේ මම මේ ලෝක කිසි කෙනෙකුට බය නැහැ කිව්වා. අන්න බලන්නකෝ. ඒ කියන්නේ ධර්මයත් එක්ක ඉස්සරහට ගියපු කෙනෙකුට පින්නතුණි ඉෂ්ටියද්ද පුරුෂයේද කියලා නැහැ. මේ ධර්මයේ පුරුෂයන්ට විතරක් නෙවෙයි ඉෂ්ටීන්ටත් පින්නතුණි පොදුයි. පින්නතුණි හිතත් එකඟ වෙනව නම් නුවණක් තියෙනව නම් දහමත් මනාව දකින්න පුළුවන් නම් ඉත්තිභාවෝ නෝකින් කෛරා. ඉෂ්ටිභාවේ මොකක් කරන්නද පින්නතුණි? බුද්ධ කාලේ සෝමාතරණිය කැලෑ බින්නකොට මාරය ඇවිල්ලා අහපු ප්‍රශ්නයකට පින්නතුනි දුන්න උත්තරේ තමයි ඔය. හිතත් එකඟ වෙනව නම් ඥාන මේ කියන්නේ කියනවා හිතත් එකඟ වෙනව නම් ඥානම්මි වත්තමානම්මි සම්මා ධම්මං විපස්සතෝ නුවණක් තියෙනව නම් දහමත් මනාව දකින්න පුළුවන් නම් ඉත්තිභාව නෝකින්ක ඉස්තිභාවය මොකක් කරන්නද කියලා ඇහුවා. පින්නතුට මතකනේ බුද්ධ කාලේ හිටිය චාපා නැත්තම් ඒ කාන්තාව නැත්තම් පින්නතුනි සුභාතරණිය. ඒ සුභාතරණියගේ ඇස් දෙක පින්නතුනි හරිම ලස්සනයි. ඒ ලස්සන කාන්තාවක් ඇයට වැඩි ලස්සනයි ඇගේ ඇස් දෙක. දවසක් පින්නතුනි සුභාතරණිය කැලේ ඉන්නකොට එක මිනිහෙක් ඇවිල්ලා අහනවා කියලා කියන්නේ පුදුමාකාර විදිහට මෑට ඇස් දෙක වර්ණනා කරනවා. ඒ වර්ණනා කරනකොට මම කියනවා මිනිස්සයෝ මේ ඇස් දෙක මොනතරම් වර්ණනා කළත් මට රාගයක් උපදින්නේ නැහනේ. ඇස් දෙක නියෝනේ පින්නතුනි සුභාතරණී ඇස් දෙක ගලවලා දුන්න අර මිනිස්සයාට. ඇස් දෙකක්වත් නැති විශ්ටියක් එක මොන කාම්ප සම්පත්තියක්ද කියලා මේ මිනිස්සයා පින්නතුනි හැරිලා ගියා යන්න. ඉතින් මම මේ කිව්වේ ධර්මයේ දකින්න කෙනාට ධර්මයේ පුරුදු කරන කෙනාට පින්නතුනි ඉෂ්ටියද්ද පුරුෂයද්ද කියලා නැහැ. ඒකෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන්. එතකොට අපි අද කතා කරන්නේ පින්නතුනි සතර ඉද්ධිපාද පිළිබඳව.
සතර ඉද්ධිපාද අයිති වෙන්නේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මවලට. සත්තිස් කියලා කියන්නේ පින්නතුනි 37ක් තියෙනවා. මොනවද? බෝධි කියලා කියන්නේ පින්නතුනි අවබෝධයට. අවබෝධයේ පිණිස පාක්ෂික කියලා කියන්නේ හේතු වෙන. එතකොට අවබෝධයේ පිණිස හේතු වෙන කරුණු තියෙනව පින්නතුනි කීයක්ද? 37ක්. ඒක එකවේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. ඒ මොනවද? සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරය, සතර ඉද්ධිපාද, අපි අද කතා කරන්නේ සතර ඉද්ධිපාද. ඊට පස්සේ පංච ඉන්ද්‍රිය, පංච බල, සත්‍ය බෝධ්‍යංග සහ පින්නතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට සතර ඉරියව්වේම නිවන පිණිස පින්නතුනි දියුණු කරන්න පුළුවන් දියුණු කළ යුතු ගුණ මේවා. එතකොට ඉද්ධි කියලා කියන්නේ පින්නතුනි මොකේටද? විශේෂ හැකියාවකට. පාද කියලා කියන්නේ පාදක වෙන. විශේෂ හැකියාවන් සඳහා පාදක වෙන කරුණු තියෙනව පින්නතුනි කීයක්ද? විශේෂ හැකියාවන් සඳහා පාදක වෙන කරුණු වලට කියන මොන කරුණු කියලාද? සතර ඉද්ධිපාද කියලා. ඉද්ධි කියලා කියන්නේ විශේෂ හැකියාවකට. පාද කියලා කියන්නේ පාදක වෙන. එතකොට ඉද්ධි කියලා ගත්තාම පින්නතුනි කොටස් තුනකට බෙදෙනවා. පළවෙනි එක තමයි උප්පත්ති ඉද්ධි. දෙවෙනි එක තමයි පින්නතුනි පිනක විපාක වශයෙන් ලැබෙන ඉද්ධි තියෙනවා. තුන්වෙනි එක තමයි වීරියෙන් උපදවා ගත යුතු ඉද්ධි තියෙනවා. උප්පත්ති ඉද්ධි කියලා කියන්නේ පින්නතුනි දැන් උපතින්ම පීඨන හැකියාවන්ට කියනවා මේ උප්පත්ති. දැන් කුරුල්ලෙක් ගත්තොත් පින්නතුනි ඌට උපතින්න පීඨන හැකියාවක් තමයි මොකද්ද? පියාඹන්න පුළුවන්. ආසෙ යන්න පුළුවන්. ඒකත් උපතින්න පීඨන හැකියාවක්. දැන් සුගතියක් වෙච්ච දිව්‍ය ලෝකේ දෙවියන්ට පින්නතුනි උපතින්න පිහිටන හැකියාවක් තමයි දිවස් නුවණ. කියන්නේ ගල් පර්වත විනිවිද පින්නතුනි දකින්න පුළුවන්කම තියෙනවා. දිවසවනේ ඒ කියන්නේ දිබ්බසෝත ඒ කියන්නේ පින්නතුනි ඕන තැනක තියෙන හඬක් අහලා අහන්න පුළුවන්. ඊට පස්සේ අතීත ජීවිත පිළිබඳව පින්නතුනි දකින්නට පුළුවන්. දැන් විමානවත්තු, പ്രേතවත්තු වගේ දේවල් වල පින්නතුනි කතා තියෙනවා. විමානවත්තු ගත්තාම ඒ කියන්නේ මම මිනිස් ලොව මෙබඳු විපාකයක් නැත්තම් මෙබඳු පින්කමක් කරලයි දිවි ලෝකෙට ආවේ කියලා පින්නතුනි කියන්න පුළුවන්. අපි මනුස්ස ලෝකෙට අපි ආවට පින්නතුනි අපි මොන පින්කමක් කළාද මේ මනුස්ස ලෝකෙට ආවේ කියලා පින්නතුනි අපි දන්නේ නැහනේ. හේතුව අපිට දැන් පුබ්බේ නිවාසානුස්සති ඥානයේ පින්නතුනි උපතින්ම ලැබිලා නැහැ අපිට. දැන් ඒක අවස්ථාවක් තියෙනවා පින්නතුනි. දැන් විමානවත්තු කියන්නේ ඒ දෙවියන් මනුස්ස ලෝකෙදි මොන පින්කමක් කළාද දිවි ලෝකෙට ආවේ කියලා පින්නතුනි කියන්න පුළුවන්. මොගලන් මහරහතන් වහන්සේ බොහෝ වාර ගානක් පින්නතුනි දිවි ලෝකෙට වැඩම කළ දෙවියන්ට බණ කියලා තියෙනවා. එතකොට දවසක් මොගලන් මහරහතන් වහන්සේ දෙව්දුවගෙන් අහනවා, එක දෙව්දුවකගෙන්, දෙව්දුව මනුස්ස ලෝකෙදි මොන පින්කමක් කළා දිවි ලෝකෙට ආවේ? මේ දෙව්දුව කියනවා සච්ඡං බණේ සානි මම ඇත්ත කතා කළා කිව්වා. ඇත්ත කතා කළා. සච්ඡං බණේ ඇත්ත කතා කළයි. මනුස්ස ලෝකේ මං කවදාවත් ස්වාමිනී බොරු කිව්වේ නැහැ. ඒ නිසායි මට අද දිවි ලෝකෙ උපදින්න පුළුවන්කම ලැබුණේ. තව දෙව්දුවකින් අහනවා මනුස්ස ලෝකෙදි මොන පින්කමක් කළා දිවි ලෝකෙට ආවේ? නකුජ්ජෙය්‍ය. ස්වාමිනී මං කවදාවත් ක්‍රෝධසහගත සිතක් ඇති කරගත්තේ නැහැ කිව්වා. කොහෙද වැඩ කළේ? මං ගෙදර ඒ කියන්නේ මනුස්ස ලෝකෙ ඉන්න කාලේ මම ගෙදරක 16ක් හැටියට වැඩ කළා. ඉදොල් හේදුවා, බත් ඉව්වා, ඒ වගේම ගෙවල් සුද්ධ කළා. ඉතින් බඩු මුට්ටු එහාට මෙහාට කරනකොට මුගලන් මහරහතන් වහන්සේ මගේ අතින් බඩු මුට්ටු කැඩෙනවා. වැඩ කරන කෙනාගේ අතින් පින්නතුනි බඩු මුට්ටු කොහොමත් කරන්නේ? නිකන් ඉන්න මිනිස්සුගේ අතින් බඩු මුට්ටු කැඩෙන්නේ නැහැ නෙවෙයි. එතකොට ඒ බඩු මුට්ටු කැඩෙනකොට සාම්පුතා මට බයිනවා. අනේ ස්වාමීනි, ඒ හාම්පුතා මට බැන්න කියලා මං කවදාවත් කේන්ති ගත්තේ නැහැ. නකුජ්ජෙය කවදාවත්ම අස්ථානේවත් කොතනකවත් කිපීමක් ඇති කරගත්තේ නැහැ. දැන් කෝ හාම්පුතා එහෙ මම මෙහෙ කිව්වා. දැන් බලන්න පින්නතුනි, ධර්මයේ පුරුදු කරන කෙනෙකුට ඒක මේ දාසියක්ද වැඩකාරයෙක්ද වැඩකාරියක්ද එහෙම එකක් නෑ පින්නතුනි. පුරුදු කරනම නම් ඒ තැනත්තාට
ඒ ජීවිතය තුළ පින්නතුන රැකියාවත් එක්කම ධර්මයේ පුරුදු කරන්න පුළුවන්කම තියෙනවා. රස්සාවත් කළා ඒකම පින්නතුනේ ධර්මයත් හොඳින් මනාව පුරුදු කළා. තව දෙව්දුවකින් අහනවා මනුස්ස ලෝකෙදි මොන පින්කමක් කළා දිවි ලෝකෙට ආවේ? දජ්ජා පස්මින් පියාචිතෝ. මම ස්වාමීනි යම් කෙනෙක් යමක් ඉල්ලුවද මට පුළුවන් හැටියට දුන්නා. අන බලන්නකෝ. එතකොට අර මනුස්ස ලෝකෙදි කරපු පින්කම පින්නතුනේ දිවි ලෝකෙදි කියන්නට පුළුවන්කම තියෙනවා. ඒක තමයි කිව්වේ මේ උප්පත්ති ඉද්දි කියලා. ඊළඟට පින්නතුනේ දෙවෙනි එක තමයි පිනක විපාක වශයෙන් ලැබෙන ඉදි තියෙනවා. ඒ මොනවද? දැන් ජෝති සිටුවරයා ගත්තොත් පින්නතුනේ දැන් ජෝති සිටුවරයාගේ මුදල් පසුම්බියේ කොච්චර මුදල් ගත්තත් ඒ මුදල් ඉවර වෙන්නේ නැහනේ. ඒ කියන්නේ අත දාලා සේවකයන්ට පඩි ගෙවනවා, පඩි දෙනවා. නමුත් ඒකේ මුදල් පසුම්බියේ මුදල් ඉවර වෙන්නේ නැහැ. හැබැයි යම් දවසක මේ මුදල් පසුම්බියේ අනිත් පැත්ත හැරෙවුවා නම් එදාට තමයි පින්නතුනේ මේ පසුම්බියේ මුදල් ඉවර වෙන්නේ. එතකොට මොකද්ද මේ පිනක විපාක වශයෙන් ලැබෙන ඉද්දි? ඊළඟට පින්නතුන් දන්නවා ඔය මේ ජෝතිෂිටවරයාගේ බිරිඳ 10 දෙනෙකුට කන්න පින්නතුනි හාල් තිබ්බොත් ඒකෙන් මේ 50කට 60කට පින්නතුනි බෙදන්න පුළුවන්. අන්න ඉතින් ඒ වගේ අර පිනක විපාක වශයෙන් ලැබෙන ඉදි නැත්තම් හැකියාවන් තියෙන ඒ ඇත්තෝ පින්නතුනි අදත් ඉන්න පුළුවන්. නමුත් අපි දන්නේ නැහැ කවුද කියලා. ඊළඟට තුන්වෙනි එක තමයි පින්නතුනි වීරයෙන් උපදවා ගත යුතු ඉද්දි. වීරයෙන් උපදවා ගත යුතු ඉද්දි කියලා කියන්නේ ධර්මයේ හොඳට ඉගෙනගෙන ධර්මයේ දැනගෙන හොඳට පින්නතුනි පංච නීවරණ ධර්මයන් ආදී නීවරණ ධර්මයන් යටපත් කරලා ඒ ඇත්තා හිතේ ඒකාග්‍රතාවයක් ඇති කර ඉස්සරහට නම් ඒකට කියනවා පින්නතුනි වීරයෙන් උපදවා ගත යුතු ඉද්දි. ඒව නිකම් බෑ. එතකොට විශේෂ හැකියාවන් නැත්තම් ඉද්දි සතර ඉද්ධිපාද දිනු කරන්න ඕනේ කුමක් පිණිසද පින්නතුනි? නිවන පිණිසමයි පින්නතුනි දිනු කරන්න වෙන එකක් පිණිස නෙවෙයි. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිස පවතින කැමැත්ත ඡන්ද ඉද්ධිපාදයයි. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිස පවතින සිත චිත්ත ඉද්ධිපාදයයි. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිස පවතින විරිය ඉද්ධිපාදයයි. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිස පවතින මේ නුවණින් විමසීම පින්නතුනි විමර්ශා ඉද්ධිපාදයයි. එතකොට සතර ඉද්ධිපාද වඩන්නේ කුමක්? චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිසමයි කියන එක මතක තියාගන්න ඕනේ. එතකොට මේ හැකියාවන් වඩන්න ඕන නිවන පිණිස මේ කරුණු හතර දියුණු කළොත් විතරයි පින්නතුනි ඉද්ධිපාද ධර්මයක් බවට නැත්නම් බෝධිපාක්ෂික ධර්මයක් බවට පින්නතුනිපත් වෙන්නේ. මේ කරුණෝ නිවන පිණිස දිනු කළොත් විතරයි පින්නතුනි. ඒකනේ අපි මුලින් කිව්වේ. මේ වීරේ ගත්තාම සතුන් හතක් මරන්නත් පින්නතුනි වීරේ කරන්න ඕනනේ. නමුත් ඒ වීරේ පාවිච්චි කරන්නේ කුසල සඳහා නෙවෙයිනේ. ඒකට මිත්‍යා දෘෂ්ටිකායටත් පින්නතුනි අහසින් යන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටිකායටත් පින්නතුනි අහසින් යන්න පුළුවන්. දැන් පින්නතුන්ට මතකනේ අසිතාපස්තුමා. අසිතාපස්තුමා කියන්නේ කවුද? මේ සුද්ධෝදන මහරජුගේ ගුරුවරයා. දවසක් අසිතාපස්තුමා සුද්ධෝදන මහරජුන්ට කියනවා, රජතුමනි තවදුරටත් ඔබතුමාගේ පුරෝහිත අනතුර මට දරන්න බෑ. මොකද මං දැන් ගොඩක් වයසයි, මට දැන් මේ යන තැනකට යමක් කරගන්න ඕන නිසා මං ගැන හොයන්න එපා. මම යනවා කිව්වා. සුද්ධෝදන මහරජුරෝ කියනවා, අසිතාපස්තුමනි ඔබතුමා මගේ ගුරුවරයා. ගුරුවරයෙක් පේන තෙක්මානක හිටියත් මට හරි සනීපයි. ඒ නිසා යන්න එපා. මගේ මේ උද්‍යානයේ මැද මම කුටියක් හදලා දෙන්නම්. ඒ කුටියටලා භාවනා කරන්න කිව්වා. දැන් කුටියක් හදලා දුන්නා. ඒක හදලා දුන්නාම පින්නතුනේ මේකට වෙලා භාවනා කළාම අසිතාපස්තුමා පින්නතුනි දවසක් හොඳට හිත දියුණු කරලා මේ දිවි ලෝකටත් ගියා. එදා දිවි ලෝකයට යනකොට දිවි ලෝකේ මහ පුදුමාකාර පින්නතුනි සැනකෙලියා. ඒ කියන්නේ දෙවියන් පුදුමාකාර විදිහට සතුටු වෙනවා දැක්කා. දිව්‍ය බේර වාදනය කරනවා, ගීත කියනවා, මේ ආදී වශයෙන්.
එතකොට මේක දැකලා අසිතාපස්තුමා අහනවා දෙවියනි මේ සුරාසුර යුද්ධයක් තිබුණනේ දෙවියන් සහ අසුරයන් අතර. ඒ යුද්ධෙන් දෙවියන් දිනුවා. නමුත් ඒ දෙවියන් දිනපු දවසේවත් මම දැක්කේ නෑකෝ මේ තරම් සතුටෙන් හිටපු දවසක්. ඇයි මේ සතුට වෙන්නේ? අසිතාවතුන ඔබතුමා දන්නේ නැද්ද මේ දැන් මේ දිවි ලෝකේ ඉඳලා දෙවියෙක් චුත වුණාකෝ මනුස්ස ලෝකෙට. ඒකයි මේ අපි සතුට වෙන්නේ කිව්වා. දැන් කොයිද වෙන්නේ? සුද්ධෝදන මහරජුණන්ගේ මාලිගාවේ කව. ආන්නේ වෙලාවේ තමයි පින්නතුනේ අසිත තාපස්තුමා අර සුද්ධෝදන මහරජුණන් අහන්නේ කෝ පුතා කියලා වදින්න ගේන්නේ සිද්ධාර්ථ කුමාරයා. එතකොට තමයි මේ ජටාවේ පින්නතුනි වදින්නේ මේ කකුල් දෙක. ඒක පින්නතුන්ට මතකයි. දැන් මේ කියන්නේ පින්නතුනි මේ දැන් අසිත තවුසාට එබඳු හැකියාවක් තිබුණට ඒවා මේ නිවන පිණිස පවතින්නේ නැහැ පින්නතුනි. දිවි ලෝකයට ගියා තමයි. නමුත් ඒවා නිවන පිණිස පවතින්නේ නැහැ. ඒ විශේෂ හැකියාවන් පින් ලෝකෝත්තර නැහැ. ඒ විශේෂ හැකියාවන් පිනු ලෞකිකයි. මේ මොකද සම්මාදිට්ඨිය තුල පිහිටා දිනු කරපු ගුණ නෙවෙයි ඒවා. ඒ නිසා ඔය මේ ලස්සන සූත්‍රයක් තියෙනවා පින්නතුනි මේ සංයුත්ත නිකායමයි. ඉද්ධිපාද සංයුත්තේ බ්‍රාහ්මණ සූත්‍රය කියලා. මේ බ්‍රාහ්මණ සූත්‍රයේදී උන්නාභ කියන බමුණෙක් දවසක් ආනන්ද හාමුදුරුවෝ ගාවට ඇවිල්ලා අහනවා ආනන්ද හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ මහණුනේ මොකටද කියලා ඇහුවා. එතකොට මේ ආනන්ද හාමුදුරුවෝ කියනවා මම මහණුනේ ඡන්දේ දුරු කරන්න කිව්වා. ඒ කියන්නේ කැමැත්ත දුරු කරන්නයි මහණුනේ කිව්වා. එතකොට අහනවා ආනන්ද හාමුදුරුවනේ මේ ඡන්දය දුරු කරන ප්‍රතිපදාව මොකක්ද කියලා ඇහුවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ කිව්වා ඡන්දය දුරු කරන ප්‍රතිපදාව තමයි ඡන්ද ඉද්ධිපාදය. එතකොට මේ බ්‍රාහ්මණය අහනවා ඔබ වහන්සේ කියන්නේ ආනන්ද හන්නේ කැමැත්තෙන් කැමැත්ත දුරු කරනවා කියලාද? ඔව්. ස්වාමිනී කැමැත්තෙන් කැමැත්ත දුරු කරන්නේ කොහොමද? කැමැත්තෙන් කැමැත්ත දුරු කරනවා. ආනන්ද හාමුදුරුවෝ කියනවා උන්නා බමුණෝ දැන් ඔබට මේ ഘോഷිතාරාමේ ටෙන්ට ඕන කියලා උදේ කැමැත්තක් ඇති වුණාද නැද්ද? ස්වාමිනී ඇති වුණා. හරි. එතකොට දැන් ඒ කැමැත්ත තියෙනවද? ස්වාමිනී දැන් ඒ කැමැත්ත නැහැ. ඇයි දැන් ඒ කැමැත්ත නැත්තේ? ස්වාමිනී මම දැන් ඉන්නේ ഘോഷිතාරාමේ. උදේ එන්න ඕන කියලා කැමැත්තක් තිබුණා. නමුත් දැන් ඒ කැමැත්ත නැහැ. මොකද දැන් ඉන්නේ ഘോഷිතාරාමේ නිසා. ඒ වගේ ආනන්ද හාමුදුරු මතක් කරනවා උන්නාව බමුණෝ මතක තියාගන්න යම්කිසි කෙනෙක් කැමැත්ත මුල් කරගෙන මේ මඟ වඩලා ඒ වැඩිම තුළ අවබෝධ කර නිවන තුළින් ඒ උදෙසා එන්න ඕන කියලා තිබුණු කැමැත්ත කියන එක ප්‍රහාණය වෙනවා. යම්කිසි කෙනෙක් පින්නතුනි කැමැත්ත මුල් කරගෙන මේ ධර්ම මාර්ගයේ වඩලා ඒ වැඩිම තුළ අවබෝධ කර නිවන තුළින් ඒ උදෙසා එන්න ඕන කියලා තිබුණු කැමැත්ත ප්‍රහාණය වෙනවා. ඒ කියන්නේ දැන් ධර්මයේ අවබෝධ කරගන්න ඕනේ කියලා පින්නතුනි කැමැත්තක් තියෙනවා. හැබැයි ඒ ධර්මයේ අවබෝධ කරගත්තට පස්සේ පින්නතුනි ඒ පිළිබඳව කැමැත්තක් තියෙනවද? නෑනේ. කැමැත්ත දුරු වෙනවනේ. ආන්න එක කියන්නේ කැමැත්තෙන් කැමැත්ත දුරු කරනවා. දැන් අපි තව උදාහරණයක් ගත්තොත් ඒ කියන්නේ පින්නතුනි දැන් පින්නතුන්ට මේ දේශනාව කරන්න ඕනේ කියලා මුලින්ම කැමැත්තක් තිබුණානේ. දැන් මේ දේශනාව අහලා අවසන් වුණාට පස්සේ නැත්තම් මේ ධර්ම දේශනාව තමන්ගේ මේ ඉටුණා දැන් ඒක කරලා ඉවරයි කිව්වට පස්සේ පින්නතුනි ඒ පිළිබඳව කැමැත්තක් ඇති වේද? නෑ. දැන් පින්නතුනි ධර්ම දේශනාව සිද්ධ කළ අවසానයි. මේ කියන්නේ ධර්මයේ අවබෝධ කරගන්නට පින්නතුනි තියෙන්න ඕන කැමැත්ත. හැබැයි ඒ ධර්මයේ අවබෝධ කරගත්තට පස්සේ පින්නතුනි කැමැත්ත කියන්නේ කැමැත්තෙන් කැමැත්ත දුරු කරනවා කියලා කියවන්න ඕකට තමයි.
ඡන්දේ දුරු කිරීම සඳහා වඩන්ට ඕනි මේ සතර ඉද්ධිපාද. ඡන්ද සමාධි පදාන සංකාර සමන්නාගතං සමන්නාගත ඉද්ධිපාදය. චිත්ත සමාධි පදාන සංකාර සමන්නාගත ඉද්ධිපාදය. විරිය සමාධි පදාන සංකාර සමන්නාගත ඉද්ධිපාදය. විමර්ශා සමාධි පදාන සංකාර සමන්නාගත ඉද්ධිපාදය. දැන් කැමැත්ත මුල් කරගෙන භාවනාවක් වඩනවා. එහෙම වඩලා පින්නතුනි ඒ නීවරණ ධර්මයන් යටපත් වෙලා පින්නතුන් දන්නවා සමාධියක් ඇති වුණොත් ඒ සමාධියට කියන මොන සමාධිය කියලාද? ඡන්ද සමාධිය කියලා. ඒ සමාධියට කියන මොන සමාධිය කියලාද? ඡන්ද සමාධිය කියලා. ඒ සමාධිය ඇති කරගන්න හේතුණු කාරණා මොකද්ද පින්නතුනි? සමාධිය ඇති කරගන්න හේතුණු කාරණාව තමයි ඡන්දය. එතකොට ඡන්දය මුල් කරගෙන මේ මග වඩලා නීවරණ ධර්මයෙන් යටපත් වෙලා සමාධියක් ඇති වුණොත් ඒ සමාධියට කියන පින්නතුනි ඡන්ද සමාධිය කියලා. මේ කියන්නේ පින්නු නිවන පිණිස පවතින කැමැත්ත. වෙන මොකටද නිවන පිණිස පවතින කැමැත්ත පින්නතුනි? කියන්නේ නිවන් අවබෝධ කළ යුතුයි සසර දුක නිමා කළ යුතුයි කියන පින්නතුනි කැමැත්ත තියෙන්න ඕනේ. දැන් බුද්ධ කාලේ පින්නතුනි පින්න දන්නවනේ හිටියනේ වංගී සහම්දුරුවෝ. වංගී සහම්දුරුවෝ කියලා කියන්නේ මේ ගිහි කාලේ ඒ නම පින්නතුනි වංගීස මෙයාට මහ පුදුමාකාර හැකියාවක් තියෙනවා මේ මැරිච්ච මිනිස්සෙක්ගේ හිස් කබලට තට්ටු කරලා කියන්න පුළුවන් මේ මිනිස්සයා මැරිලා ගිහිල්ලා ඉපදලා ඉන්නේ කොහෙද කියලා. මේකෙන් දැන් මෙයා ගොඩාක් කාලයක් පින්නතුනි හම්බ කළා. දැන් මිනිසුත් හරි ආසයිනේ. මොකද්ද? ඒ කියන්නේ තමන්ගේ ඥාතියෙක් හරි කවුරු හරි මලාට පස්සේ එයාගේ හිස් කබල පින්නතුනි උස්සන්ගෙනව වංගීස තරුණිය ගාවට. ඉතින් මේ හරියටම කියන වැරදි නෑ පින්නතුනි. හැබැයි දවසක් බුදුහාමුදුරුවෝ කරපු දේ තමයි මේ වංගීස කියන තරුණයාට පින්නතුනි හිස් කබල් 3ක් ගෙනත් දුන්නා. හැබැයි මේ තුනෙන් දෙකක් පින්නතුනි ගිහියන්ගේ. එකක් රහතන් වහන්සේ නමගේ. දැන් මේ මිනියලු 3 ගෙනත් දීලා බුදුහාමුදුරුවෝ වංගීස කියන තරුණයාට කියනවා හරි. මේ හිස් කබල් 3ට තට්ටු කරලා කියන්නකෝ මේ ඇත්ත මැරිලා ගිහිල්ලා ඉපදලා ඉන්නේ කොයිද කියලා. පින්නතුනි වංගීස තරුණයා කරපු දේ තමයි මේ මිනිස්සුන්ගේ කියන්නේ මේ කෙලෙස් සහිත එහෙම නැත්නම් ගිහියන්ගේ හිස් කබල් දෙකට තට්ටු කරලා හරියටම කිව්වා. වැරදි නෑ. හැබැයි රහතන් වහන්සේගේ හිස් කබලට තට්ටු කරලා පින්නතුනි කියන්න බැරි වුණා. ඇයි? රහතන් වහන්සේ ගියතන මේ ලෝකේ කාටවත් පින්නතුනි හොයන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ වංගීස කියන තරුණයා කල්පනා කළා අන්න ඒ ශාස්ත්‍රය හොයාගෙන මම මහාන වෙන්න ඕනේ. මොන ශාස්ත්‍රයේද? ඇයි මේ මෙච්චර කලක් කරපු වැඩේ මේ එක මිනියලුවකට තට්ටු කරලා මට මේ කියන්න බැරි වුණානේ. අන්න ඒ ශාස්ත්‍රය හොයාගන්න ඕන මම. එහෙම කියලා හිතලා තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණේ. පැවිදි වෙලා දවසක් මේ වංගීස හාමුදුරුවෝයි පින්නතුනි ආනන්ද හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනවා. ඒ පිණ්ඩපාතේ වඩිනකොට වංගීස හාමුදුරුවෝ දකිනවා ලස්සන කාන්තාවක්. ඒ කාන්තාව දැකලා වංගීස හාමුදුරුවෝ කියනවා ආනන්දහන්ට කියන්නේ කාම රාගෙන් ඩයිහාමි චිත්තං මේ පරිඩයිහති සාදු නිබ්බාපනං බ්‍රෝහි අනුකම්පාය ගෝතම. කාම රාගෙන් ඩයිහාමි ආනන්දහනි මගේ හිත කාමෙන් පිච්චෙනවා. චිත්තං මේ පරිඩයිහති මේ හිත හැම පැත්තෙන් පිච්චෙනවා. සාදු නිබ්බාපනං බ්‍රෝහි මට මේක නිවා ගන්න ක්‍රමයක් කියලා දෙන්න. අනුකම්පාය ගෝතම හැබැයි අනුකම්පාවෙන් කියලා දෙන්න. ආනන්දර කියනවා නිමිත්තං පරිවජ්ජේහි සුභං රාගෝප සංහිතං. වංගීසේ කාන්තාව සුභයි කියලා ගත්ත නිමිත් දැන් අතහරින්න. ඒ කාන්තාව මේ පැත්තට ගියා අපි දෙන්න පිණ්ඩපාතට මේ පැත්තට ආවා. බොහෝ දුර ගියපු කාමයකට වංගීස නිකන් වග කියන්න එපා කිව්වා. දැන් මෙතනින් ගන්න තියෙන්නේ මේකනේ. ඒ කියන්නේ දැන් අර වංගීස හාමුදුරුවන්ට ඒ කාන්තාව ගැනම හිත පින්නතුන ඉන්න ඕන නම් වංගීස හාමුදුරුව ආනන්දහන්ට කියනවය
මට රාගයක් ඉපදුණයි කියලා මට මේක නිවා ගන්න ක්‍රමයක් කියලා දෙන එක නෑනේ. එහෙනම් වංගීස හාමුදුරුවන්ට තිබුණ කැමැත්තක් මොකද්ද? රාගය දුරු කරන්න ඕනේ කියලා තියෙන පින්නතුනි කැමැත්ත තිබුණා. අන්න. හිතක් තිබුණ, වීරයක් තිබුණා, විමර්ශාවක් නැත්තම් බුද්ධියක් තිබුණා. රාගය කියන්නේ හොඳ එකක් නෙවෙයි කියන බව පින්නතුනි උන්වහන්සේ දැනගත්තා. වංගීස හාමුදුරුවෝ. ඒ නිසානේ කල්යාණ මිත්‍රයාට ආනන්දහන්ට කිව්වේ. අන්න බලන්නකෝ. එතකොට රාගයේ තියෙනව නම් රාගයේ තියෙන බව දැනගෙන රාගේ නැති කරන වැඩපිළිවෙලක පින්නතුනි ප්‍රඥාවෙන් යෙදෙන්න ඕනේ. කේන්ති යනවනම් කේන්ති යන බව දැනගෙන ඒක නැති කරන වැඩපිළිවෙලක ප්‍රඥාවෙන් යෙදෙන්න ඕනේ. එහෙම නැත්නම් කේන්ති දියුණු වෙනවා. කියන්නේ මට මොන බනද මට හරියට කේන්ති යනවා ඕව මොනවද? අන්න එහෙම කියන පිරිසක් ඉන්නවනේ. හැබැයි එහෙම කීකී හිටියොත් මතක තියාගන්න ඕනේ අපි හැමදාමත් එකතන තමයි ඒ ක්‍රෝධය තවත් පින්නතුනි බහුල වෙනවා. ඊළඟට දුස්සීලකම තියෙනව නම් ඒ දුස්සීල බව තියෙන බව දැනගෙන දුස්සීල බව නැති කරන වැඩපිළිවෙලක ප්‍රඥාවෙන් යෙදෙන්නට ඕනේ. ඒ නිසා පින්නතුනි තේරුම් ගන්න ඕනේ යම් දැන් සමහරු කියනෝනේ මම ඕවාට නෑ මොකද මම හොඳට භාවනා කරන කෙනෙක්. එහෙම පින්නතුනි සමහරු කියනවා එහෙම. ඒක වරදක් නෙවෙයි. ඒ කියන්නේ සමහරු එහෙම රාගයක් එහෙම ඇති වුණත් පින්නතුනි ඒ විදියට පින්නතුනි සමහරු මේ ඒක වසා දාවනවා. දැන් රාගයේ තියෙනවනේ රාගයේ තියෙන බව දැනගෙන ඒක නැති කරන වැඩපිළිවෙල ප්‍රඥාවෙන් ඉඳින නිකන් බොරුවට සෝබන එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ පින්නතුනි. මේ කියන්නේ ධර්මයේ උගත් කෙනෙකුට ධර්මයේ දන්න කෙනෙකුට පින්නතුනි. මොකද ඥානවන්තයන්ටනේ මේ ධහම කියලා බුදුහාමුදුරු දේශනා කළේ නුවණැත්තන්ටයි පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. ඥානවන්ත දන්නව පින්නතුනි මේ වෙලාවේ මොකද්ද කරන්න ඕන කියන කාරණාව. එතකොට කැමැත්ත මුල් වෙන්න එපා මේ හැම දෙයකම. දැන් ඉස්සර යදුන් ගණන් පින්නතුනේ බනහන්නට පයින් ගියානේ. එතකොට ඒ මොකක්ද කැමැත්තද? ඒ බණක් අහන්න ඕනේ කියලා පින්නතුනේ කැමැත්ත තිබුණානේ. දැන් අපේ සිත්වල මුලින්ම ඇති වෙන්න ඕනේ නිවන් දකින්න ඕනමයි කියන කැමැත්ත තියෙන්න ඕනේ. දැන් කැමැත්ත මුල් කරගෙන භාවනා කරනවා. භාවනාවෙන් සමාධියක් ඇති වෙනවා. ඒ සමාධියට කියන මොකක් කියලාද? ඡන්ද සමාධිය කියලා. ඒ සමාධිය තුල ඉඳගෙන නැත්තම් ඒ සමාධිය තුල පිහිටාගෙන ඊට පස්සේ කරන්න ඕනේ මොකද්ද? පධාන කියලා කියන්නේ වීරය කරන්නට ඕනේ. දැන් ඉස්සර තිබුණේ පින්නතුනි පධාන ඝර කියලා කියන්නේ ස්වාමීන් වහන්සේලා වීරයෙන් භාවනා කරපු තැන්. වීරය තිබිලා තියෙන්නේ කුමක් වෙනසද කොට පින්නතුනි නූපන් නකුසල් නූපද වීම සඳහා ගන්න වීරය, උපන් නකුසල් දුරු කිරීම සඳහා ගන්න වීරය, නූපන් කුසල් උපදවීම සඳහා ගන්න වීරය, උපන් කුසල් දියුණු කර ගැනීම සඳහා පින්නතුනි ගන්න වීරය. එතකොට ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති. ධර්මයේ සඳහන් වෙන්නේ පින්නතුනි ඒ විදිහට. එතකොට ඡන්දං ජනේති කියලා කියන්නේ අකුසල් දුරු කරන්න කැමැත්තක් උපදින්න ඕනේ. ඡන්දං ජනේති. වායමති වෑයම් කරන්න ඕනේ. චිත්තං පග්ගණ්හාති මේ සිත මහ පුදුමාකාර විදිහට දැඩි කරගන්න ඕනේ පින්නතුනි. පදහත කියලා කියන්නේ ප්‍රතිඵලයක් ලබන තුරු අත් නොහරන වීරියක් තියෙන. දැන් සමහරුන්ගේ වීරය පින්නතුනි අතරමඟින් නතර වෙනවා. ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. එතකොට පරක්කම ධාතු කියලා කිව්වේ ඒ තමන්ගේ අභිමතාර්ථයේ සාධනය වෙන තුරු මොන බාධාවත් පින්නතුනි ඉදිරියට යන්නට පුළුවන් ශක්තිය කියන එක තියෙන්න ඕනේ. පරක්කම ධාතු. දැන් බුදුහාර දේශනා කරන දැන් අකුසලයේ දුරු කරන්න කුසල් වඩන්නට පින්නතුනි මෙතන මේ වීරය කරන්න කියලා කියන්නේ. දැන් ඔය තේර ගාථාවල වගේ තියෙන පින්නතුනි ඔය කඳු මුදුනකට සාමින් වහන්සලා කීප නමක් නැග්ගා. ඒක නැග්ගේ පින්නතුනි මේ ඒ කියන්නේ කන්දට ඉනිමග තියලා ඉනිමගෙන් කන්දට නැගට පස්සේ මේ කන්දෙන් පල්ලෙහාට ඉනිමග තල්ලු කළා. එතන මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? ඒ කියන්නේ රහත් වෙලා මිසක් මේ කන්දෙන් යන්නේ නැහැ කොහාටවත් කියන අන්නේ වීරනේ පින්නතුනි වීරිය කියන්නේ. අන්න
එතකොට ඒ වීරිය පාවිච්චි කළේ කුමක් පිණිසද? නිවන පිණිසමයි පින්නතුනේ වීරිය පාවිච්චි කළේ. ඒක හැකිවේ ඡන්ද කියලා කියන්නේ කැමැත්ත, චිත්ත කියලා කියන්නේ සිත, විරිය කියලා කියන්නේ පින්නතුනේ කායික මානසික වීරියට. දැන් ඔය කතාවක් තියෙනවා පින්නතුනේ. ඒ කියන්නේ තමන්ගේ බිරිඳ තමන්ගේ ස්වාමියා දවසක් පින්නතුනේ ඒ කියන්නේ පැවිදි වුණා. ඒ පැවිදි වෙච්ච වෙලාවේ ඒ තමන්ගේ ස්වාම පුරුෂයා නැත්තම් මේ හාමුදුරුවෝ නම මරන්න හොරොන් යදෙව්වා. හෙට උදේ මේ මරන්න කියලා. ඒ කියන්නේ සාමිදියනිය තමන්ගේ මහත්තයා මහාන වුණාට පස්සේ මරන්න කියලා පින්නතුනේ යම්කිසි කොන්තාත්රුවක් දුන්නා. දැන් මේ ස්වාමීන් වහන්සේ කැලෑවේ ඉන්නේ පින්නතුනේ භාවනා කරනවා. එතකොට මේ හොරු කණ්ඩායම ගිහිල්ලා නැත්තම් මේ මරණ මිනිස්සු ගිහිල්ලා කියනවා මේ මරන්නයි හදන්නේ. මොකද්ද හේතුව? හේතුවත් කිව්වා. හැබැයි පින්නතුනේ උන්වහන්සේ අන්තිමට කියන දැන් මරන්න එපා මම හෙට උදේ මරන්න කිව්වා ඕනනම්. නෑ හෙට උදේ වෙනකන් මෙතන ඉඳි කියලා කවුද දන්නේ? මේ කැලෑවේ කොහෙන් හොයන්නේ? ඇයි කියලා ඇහුවා. නැංග ඔබ වහන්සේ ගියොත් එහෙම මෙතනින්. උන්වහන්සේ කරපු දේ තමයි පින්නතුනේ මේ ගල්පතුරක් අරගෙන තමන්ගේ මේ දනිස් පොල් කට්ට කැඩෙන්න පින්නතුනේ ගහගත්තා. දැන් දනිස් පොල් කට්ට බිඳගත්තා. තමන්ම ඒ හාමුදුරුව දැන් හොරු දැන් මේ හාමුදුරුවනේ මට හෙට උදේ වෙනකන් ඉන්න දෙන්න මේ කැලෑවේ කියලා. හොරු කිව්වා එහෙම ඉන්න දෙන්න බෑනේ. එතන මෙතනින් පැනලා ගියොත් එහෙම. ඊට පස්සේ තමයි මේ ස්වාමින් වහන්සේ කරපු දේ මේ ළඟ තිබුණු ගල්පතුරක් කරගෙන දනිස් පොල් කට්ට කැඩෙන්න ගහගත්තා තමන්ගෙම. ඊට පස්සේ උන්වහන්සේ අහනවා මේ දැන් වෙන සාක්ෂියක් ඕනද කියලා හබුණ උඹලට. මම මෙතන යයි කියලා. ස්වාමීනි දැන් නම් වෙන සාක්ෂියක් ඕනේ නැහැ කිව්වා. මම මේ කියන්නේ පින්නතුනි ඒ කියන්නේ ඒ කායික වේදනාව මුල් කරගෙන විදර්ශනා වැඩුව වේදනානුපස්සනාව පින්නතුනි දිනු කළානේ බලන්නකෝ. ඒ ඇති වුණු උන්වහන්සේ කියන්නේ ගල්පතුරකින් මේ දනිස් පොල් කට්ට ගහගත්තට පස්සේ තියෙන වේදනාව පින්න අමුතුවෙන් කියන්නේ ඒ වේදනාව මුල් කරගෙන විදර්ශනාවල පින්නතුනි මේ උන්වහන්සේ මේ රහත් ත්වයටපත් වුණා කොමාරේ. දැන් එතකොට බුදුහාමුදුරු දේශනා කරනවා යම්කිසි කෙනෙක් ඡන්දයෙන් හටගත්තු සමාධියෙන් යුක්තව වීර හේතු කරගෙන ජීවිතේ නිවන පිණිස මේ විශේෂ හැකියාවන් වඩන්නට ඕනේ. මේ සිතේ ගුණධර්ම දියුණු වෙච්ච බව බලන්න පුළුවන්කම තියෙන මොකෙන්ද පින්නතුනි? දියුණු වෙච්ච බව බලන්න පුළුවන් වෙන මොකකින්වත් නෙවෙයි ප්‍රඥාවෙන් බලන්නට පුළුවන්කම තියෙනවා. එතකොට කොයි වෙලාවකවත් පින්නතුනි හිත විශ්වාස කරන්න එපා. මොකද හිත විශ්වාස කරන්න බෑ. එහෙනම් මොකද්ද විශ්වාස කරන්න ඕනේ? හැම වෙලේම ධර්මයේ කියන එක විශ්වාස කරන්න. හිත විශ්වාස කරන්න බැරි මේ හිත ඉල්ලන්නෙම පින්නතුනි සසර දිග්ගැස්සෙන දේවල්නේ. ඒකයි. ඒ නිසා බුදුහාමුදුරු වදාළේ මේ සතර ඉද්ධිපාද වඩපු කෙනෙකුට පින්නතුනි තමන්ගේ හිත මේ තමන්ට ඕන ආකාරයට පින්නතුනි පාලනය කරගන්න පුළුවන්. ඒක මුලින් අපි කිව්වේ ඒ කියන්නේ අපි වැඩ කරන්නේ හිතට ඕන විදියටනේ. හිත ඉල්ලන්නේ මොනවද මොන කඩේකින් හරි අපි ඒක පින්නතුනි අරගෙන දෙනවනේ. දැන් අපේ පින්නතුන්ට මතකයි අර 16 බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කුසිනානා නුවරට වදින අතරමඟදී 16 පොලකදී ආනන්ද හාමුදුරු බුදුහාන්ට ආරාධනා කළා කල්පයක් වැඩ ඉන්න කියලා. නමුත් ඒ 16 පොලේදීම පින්නතුනි ඒ කියන්නේ මේ බුදුහාමුදුරු කිව්වා ආනන්ද සතර ඉද්ධිපාද වඩපු කෙනෙකුට ආරාධනා කළොත් කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන් 16 පොලකදී කිව්වා. නමුත් පින්නතුනි ආනන්දහන්ට 16 පොලේදීම ආනන්දහන්ට ආරාධනාව කරන්න බැරි වුණා. බලන්න දුන සතර ඉද්ධිපාද වඩව බුදු කෙනෙකුට ආරාධනා කළොත් කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. දැන් එතන කල්පය කියන්නේ මොකද්ද පින්නතුනි? එදාට තියෙන පරමායුෂ. නැත්තම් බොහෝ දෙනෙක් හිතනවා අපරාධේ ආනන්දහන්ට බැරි වුණේ බුදුහන්ට ආරාධනා කරන්න. එහෙම ආරාධනා කළා නම් මෙලහකටත් ඒ කියන්නේ තාමත් බුදුහාමුදුරු මේ ලෝකේ වැඩ ඉන්නවනේ කියලා පින්නතුනි සමහරව හිතනවා. නෑ. බුදු කෙනෙකුටත් පින්නතුනි කවදාවත් එහෙම ඉන්න බෑ. මේ ධහම අවබෝධ කරගත්තේ තථාගතයන් වහන්සේ තමයි.
නමුත් තේරුම් ගන්න ඕනේ පින්නතුනි අවබෝධ කරගත්තු තථාගතයන් වහන්සේට සිද්ධ වුණේ ධර්මයට අනුව පින්නතුනි ජීවත් වෙන ධර්මයට යටත්ව ජීවත් වෙන්න. ඒ ධර්මයේ කියන එක අභිභවා ජීවත් වෙන්න පුළුවන්. එතන කල්පය කියන්නේ එදාට තියෙන පරමාවශ්‍යය. දැන් ආනන්ද හඳුරෝ ආරාධනා කළත් නැතත් පින්නතුනි බුදුරජාන් වහන්සේ එක්කෝ අවුරුදු 90න් හරි නැත්නම් 100න් හරි 110න් හරි මෙලහකටත් පින්නතුනි බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා ඉවරයි. දැන් රට්ටපාල තෙරුන් වහන්සේ පින්නතුන්ට මතකයි රට්ටපාල තෙරුන් වහන්සේ ඡන්ද දුරේ වඩලා ලෝකෝත්තර ධර්මයේ පින්නතුනි උපදවා ගත්තා. රට්ටපාල තරුණයා. ඒ කියන්නේ කැමැත්ත තිබුණේ මොකක් සඳහාද පින්නතුනි පැවිදි වෙන්නමනේ කැමැත්ත තිබුණේ. දැන් එතකොට අම්මා කිව්වා පුතේ පැවිදි වෙන්න එපා. ඉතින් මේ වස්තුව මහා බොහොමයි. ඔහොම එක දේවල් කිව්වනේ. අන්තිමට ඉතින් වහල උඩට නැග්ගනේ. එක්ක මරණය එක්ක පැවිද්ද. අම්මේ පැවිදිලා හිටියොත් සිවුර පිටින් හරින ඔබලට මාව දකින්න පුළුවන්. හැබැයි මේ මෙහෙම වෙලා මරණයටපත් වුණොත් කවදාවත් මාව දකින්න හම්බෙන්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ මහාන වෙන්න ඕනේ කිව්වහම අම්මා එපයි කිව්වනේ. ඊට පස්සේ වහල උඩ නැග්ගනේ. වහල වල මේ පුතා කියනවා අම්මේ ඉතින් දැන් මහාන වුණොත් නම් සිවුර පිටින් හරි මාව දකින්න පුළුවන්. හැබැයි මෙහෙම හිටියොත් නම් ඉතින් මරලා ගියොත් නම් දකින්න හම්බෙන්නේ නැහැ කිව්වා. දැන් මේ මොකක් සඳහාද පින්නතුනි මේ කැමැත්ත? මේ ඡන්දය මේ කැමැත්ත මේ පාවිච්චි කරන්නේ පින්නතුනි කුසලයේ සඳහා මහාන වෙන්නමයි ඕන කැමැත්ත තිබුණේ අන්න. සම්භූත තෙරුන් වහන්සේ චිත්ත දොරේ වඩලා පින්නතුනි උන්වහන්සේ ධර්මයේ හොඳින් අවබෝධ කරගත්තා. සෝන තෙරුන් විරිය ධුරේ වඩලා පින්නතුනි හොඳට ධර්මයේ කියන එක අවබෝධ කරගත්තා. සෝන කුටිකන්න හාමුදුරුවෝ ඒත් පින්නතුනි මහා පුදුමාකාර වීරියක් තිබුණේ. පුදුමාකාර වීරියක් කියලා කියන්නේ ඔය සෝන කුටිකන්න හාමුදුරුවෝ පින්නතුනි මහාන වෙන්න ගියා පන්සලට ගියාට පස්සේ මේ මහා කච්චායන මහරහතන් වහන්සේට හොඳට උපස්ථාන කළා. උපස්ථාන කළ දවසක් කිව්වා මේ මට මහාන වෙන්න ඕනේ කියලා. ඉතින් මහා කච්චායන කිව්වා මහාන වෙන්න තව කල් තියෙනවා. පස්සේ බැරිය. මුන්නේ වැඩක් පළක් කරන් ඉන්න කිව්වා. පින්නතුනි ආපහු කියනවා දවසක මට මහාන වෙන්න ඕන කියලා. ඒත් එපයි කිව්වා. හැබැයි ආයි ඉල්ලීමක් කළා පින්නතුනි සෝන කුටි ගන්න හාඳුරු පුදුමාකාර වීරියක් කළා පෙරත්ත කළා පැවිදි වුණා. හැබැයි පැවිදි වුණාට පින්නතුනි කවදාවත් සෝන කුටි ගන්න හාඳුරු බුදුහාඳුරු දැකලා නැහැ. දවසක් මේ මා කච්චායන මහරහතන් වහන්සේ කියන මට බුදුහාඳුරු බලන්න ඕනේ. බුදුහාඳුරු බලන්න ලේසියෙන් බෑ. ලේසියෙන් බෑ කියලා කියන්නේ මේ තව ගොඩාක් දුර යන්න ඕනේ. යොදුන් ගානක් යන්න ඕනේ බුදුහාඳුරු බලන්නම්. කමක් නැහැ ස්වාමීනි. ඔබ වහන්සේ අවසර දෙන්නම් මම බුදුහාඳුරු බලලා වන්දනා කරලා ඉන්නම් කිව්වා. අවසර දුන්නා. පින්නතුනි සෝන කුටිකන්න හාමුදුරුවෝ මේ භාගතුන් වහන්සේ බලන්න පින්නතුනි වැඩියට පස්සේ බුදුහාමුදුරුවෝ ආනන්දහන්ට කතා කරලා කියනවා ආනන්ද මේ සෝන කුටිකන්න කියන භික්ෂුවට වෙන කුටියක් සූදානම් කරලා දෙන්න එපා. මගේ කුටියෙම ආසනයක් පනවලා දෙන්න කිව්වා. ආනන්දහරු මේක කළා. එන බුදුරජාණන් වහන්සේ සතපෙන කුටියෙම පින්නතුනි මේ සෝන කුටිකහන්ට ආසනය පිළිකලා දෙන්න කිව්වා. පිළිල කළ දුන්නා. පින්නතුනි රාත්‍රී මධ්‍යම යාමේදී භාග්‍යතුන් වහන්සේ අවදි වෙලා සෝන කුටිකන්නහන්ට කතා කරලා කියනවා සෝන මට බණ ටිකක් කියන්න කිව්වා. අනේ පින්නතුනි සුත්තනිපාතේ පාරායන වග්ගේ කියලා කියන්නේ නිර්වාණගාමී මාර්ග ධර්මය. මේ පාරායන වග්ගේ සම්පූර්ණයෙන් පින්නතුනි කටපාඩමින් බොහොම ලස්සනට කිව්වනේ. පාරායන වර්ගයේ බොහෝම ලස්සනට පින්නතුනි කටපාඩමින් ලස්සනට කියාගෙන ගියා. බුදුහාර වහනවා මේ සෝන කුටිකන්නයි මහාන වෙන ප්‍රමාද වුණේ කියලා. අනේ ස්වාමීනි මහා කච්චායන මහරහතන් වහන්සේ මාව පැවිදි කරගත්තේ නැහැ කිව්වා. පැවිදි කරන්න කියලා කිව්වහම
ඒක වඩා කල් දැම්මයි කිව්වා. ඉතින් බුදුහාර වහනවා පැවිදි වෙන්නේ මෙච්චර කල් ගත්තේ ඒ නිසාද කියලා එහෙමයි ස්වාමීනි භාගතුන්. මම මේ කියන්නේ පින්නතුනි ඒ පුදුමාකාර වීරියක් තිබුණා. ඒ වගේම මොගරාජ තෙරුන් වහන්සේ විමර්ශා දුරේ වඩලා පින්නතුනි ධර්මයේ උපදවාගත් ධර්මය අවබෝධ කරගත්තා. ඒස මතක තියාගන්න ඕනේ මේ සතර ඉද්ධිපාද කියලා කියන්නේ පින්නතුනි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් එකක්. බෝධි කියලා කියන්නේ අවබෝධයට, පාක්ෂික කියලා කියන්නේ හේතු වෙන. බෝධිපාක්ෂික කියලා කියන්නේ අවබෝධයේ පිණිස හේතු වෙන කරුණු වලට කියනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. ඒ නිසා සතර ඉද්ධිපාද වඩන්න ඕනේ කුමක් පිණිසද? නිවන පිණිසයි. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිස පවතින කැමැත්ත ඡන්ද ඉද්ධිපාදය. ඒ ආදී වශයෙන්. ඒ නිසාද මේ අපි ඉගෙන ගත්තේ පින්නතුනි සතර ඉද්ධිපාද පිළිබඳව. සතර ඉද්ධිපාද වැඩුවහම මේ තම තමන්ගේ සිත් තමන්ට ඕන ආකාරයට පින්නතුනි පාලනය කරගන්න පුළුවන් ශක්තිය තියෙන බව දැන් පින්නතුන්ට තේරෙනවා. ඒ නිසා මේ සූත්‍ර දේශනාව අපාර සූත්‍රයයි. මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැම දෙනාටම උතුම් වූ අමා මහ නිර්වාණාබෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කළේ නුගේගොඩ උඩහමුල්ල අංක 58 නිවසේ පදිංචි ඒ.ඩී. හේමලතා ප්‍රියංගනී මහත්මිය, ඒ වගේම දූ දරුවන් මුණුබුණු මිනිබිරියන් ඇතුළු පවුලේ සියලු ඥාති පිරිස විසින් අරමුණ හැටියට තබාගත්තේ 2014 ඔක්තෝබර් 30 වන දින එනම් වසර 7කට ඉහතදී පරලොව සැපත් යූ.ඩී. රංජිත් ස්වාමි පුරුෂයාණන්ටත් දෙපාර්ශ්වයෙන් පරලොව සැපත් දෙමව්පියන්ටත් පරම්පරාගත සීකටයුතු සියලු ඥාතීන්ටත් මේ ධර්ම දානමේ පුණ්‍ය කර්මයෙන් ජනිත කරගත්තා වූ මේ උතුම් පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. විශේෂයෙන් යූ.ඩී. රංජිත් මහත්මයාට සසර ගමන සුවපත් වේවා, පරලොව ජීවිතයේ සුවපත් වේවා, උතුම් වූ අමා මහ නිවනින් නිවීසන සෙත්වායි සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සුජීවත්ව වාසය කරන පවුලේ දූ දරුවන්ට මුණුබුණු මිනිබිරියන් ඇතුළු සියලු ඥාතීන්ටත් ධර්ම දේශනා සිද්ධ කරන සියලුම සාමින් වහන්සේලාටත් මහා සංඝ රත්නයටත් දීර්ඝායු සම්පත් ලැබේවා. මේ තවද වසංගත බිය දුරු වී ලක්වැසි ලෝවැසි අප සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගීව මේ ජීවිත ගත කරන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය උතුම් තුනුරුවන් සරණින් සැලසේවා. අසනීපයක් එඩක් දුකක් කරදරයක් නැතුව සුවසේ ජීවත් වන්න පින්නතුන්ට දෙවියෝ ආශිර්වාද කෙරෙත්වා. දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. රැස් කරගත්තා වූ සීල කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් පින්නත් හැම දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයෙන් සුඛ සාගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාබෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. මෝහක්ඛයෝ නිබ්බානං